සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොවටම sannivedanaya කරන ටීවී දෙදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් දායකත්ව ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහායි ඔබ අප කවුරුත් මේ සූදානම් වන්නේ. සදහැවතුනි, අද මෙම උතුම් දායකත්ව ධර්ම දේශනය සඳහා අප කළා වූ ගෞරවාන්විත ආරාධනය පිළිගෙන වැඩම වදාළ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද නම කියනට අවසරයි හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ සාදු නාදයක් දී දෙපා නැමද පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සදහැවතුනි, අද මෙම උතුම් දායකත්ව ධර්මදේශනය සඳහා තම බැතිබර දායකත්වය ගැන කටයුතු කරනු ලබනවා. මාළඹේ තලාහේන නව නුවර පාර අංක 737න් 5 යන ලිපිනෙහි පදිංචි සේනාරත්න පවුලේ සහෝදර සහෝදරියන් සියලු දෙනා ඇතුළු පුතා දූවරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් සදහැවතුන් අරමුණු ලෙස සඳහන් කරගෙන තිබෙනවා. වසර 76ක් ආයු වළඳා මීට 5 වසරකට පෙර අභව ප්‍රාප්ත වූ නන්දසේන සේනාරත්න මහතාට සහ ඔහුගේ භාර්යාව වන සීතා සේනාරත්න මහත්මියටද අයිසෝ සේනාරත්න මෑණියන්ටද ජුවානි සේනාරත්න පියාණන්ටද අප නමින් මිය පරලොව යන්නට යෙදුණා වූ නෑ හිත මිතුරන් සියලු දෙනාට ඇතුළු මව්පිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින අප පවුලේ සියලු දෙනාටත් රෝගාතුරව සිටින එමලින් සේනාරත්න මෙනවියටත් අවුරුදු 98ක් වයසැති සිරිමානිස් බාප්පාට සහ පුංචි අම්මාටත් මේ පින්කම සිදු කිරීම සඳහා ආධාර උපකාර කළා වූ සහභාගී වූ නෑ හිත මිතුරන් සියලු දෙනාටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් සුජීවත්ව සිටින පවුලේ සැමට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවි රැකවරණින් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සෑම දෙනාටත් වෛරස් රෝගයෙන් සමුගත් සියලු දෙනාටත් මෙම ධර්ම දානමය කුසල අනුමෝදන් වේවා. ඒ හැම දිනාටම භව ගමන සැපවත් වී උතුම් නිවන් සුවත් වේවා යන ප්‍රාර්ථනයත් ගෞරවනීය දේශකයන් වහන්සේටත් දිදුල මදජාලයේ ගරු සභාපති තැන්පත් පූජ්‍යපාද නම කියනට අවසරයි මාලිගාවිල අස්සජී ස්වාමීන් වහන්සේටත් ලක්වැසි ලෝවැසි සැමටත් ධර්ම දේශනාවට සවන් දෙන පින්වතුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙත්වා යන ප්‍රාර්ථනාවත් ඇතිවයි සදහැවතුන් අද මෙම උතුම් දායකත්ව ධර්ම දේශනය සඳහා තම බැතිබර දායකත්වය ගැන කටයුතු කරනු ලබන්නේ. එසේනම් සුපින්වතුනි, ගෞරවනීය දේශකයන් වහන්සේට ධර්ම දේශනය සඳහා ආරාධනා කරමින් අප සැම මෙතෙන් සිට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව මෙම උතුම් ධර්ම දේශනය ශ්‍රවණය කරමු. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දුප්පඤ්ඤෝ දුප්පඤ්ඤෝ තියාවසෝ උච්චති කිත්තාවතානුකෝ භන්තේ දුප්පඤ්ඤෝති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ටීවී දිදුල බෞද්ධ නාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් සෑම දෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන්
සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ මාලඹේ තලාහේන නව නුවර පාර අංක 737 ලිපිනේ පදිංචි සේනාරත්න පවුලේ සහෝදර සහෝදරියන් සියලු දෙනා ඇතුළු එවාගේම පුතුණුවන් එවාගේම දුව ඒ දරු මුණුබුණු මිනිබිරියන් ඇතුළු පවුලේ පින්වත් පිරිස. ඉතින් ඒත්තන් අරමුණ හැටියට තබා ගත්තේ වසර 76ක් ආයුෂ භුක්ති වින්දනය කරලා මීට වර්ෂ 5කට කලින් අභාව ප්‍රාප්තවන්ට යෙදුණු නන්දසේන සේනාරත්න මහත්මයාට සහ ඔහුගේ ස්වාමි දියණිය වන සීතා සේනාරත්න මහත්මණියටත් ඒ වගේම අයිසෝ සේනාරත්න මෑණියන්ටත් ජුවානිස් සේනාරත්න පියාණන්ටත් නමින් මිය පල්ලව සපත් වුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටමත් රෝගාතුරව සිටින එමලින් සේනාරත්න මෙනවියටත් අවුරුදු 98ක් වයස ඇති ශ්‍රීමානිස් බාප්පාටත් එවාගේම පුංචි අම්මටත් මේ පින්කම සිදු කිරීම සඳහා ආධාර උපකාර කළා වූ සහභාගී වූ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටම උතුම් තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් සියලු යහපත වේවා. මේ උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන ධර්ම දානමේ පින්කම. පින්වත්නි, අද අපේ ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ මූල පඤ්ඤාසකේ සඳහන් වන මහා වේදල්ල සූත්‍ර දේශනාව. සාරිපුත්ත මහරහතන් වහන්සේත් මහා කොට්ටිත මහරහතන් වහන්සේත් අතර ඇති වුණු ලස්සන ධර්ම සාකච්ඡාවක් පින්නතුනි. මේ මහා වේදල්ල සූත්‍රයේ දේශනා කරන කාලේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. ඒ කාලේ පින්නතුනි සිව් පිළිසිඹියාපත් මහරහත් භික්ෂූන් අතරින් අග්‍රස්ථානයේ ලැබුණා. කාටද? මහා කොට්ටිත මහරහතන් වහන්සේට. සිව් පිළිසිඹියාපත් කියලා කියන්නේ පින්නතුනි, පින්නතුන් දන්නවා අත්ත ධම්ම නිරුත්ති පටිභාන. මේවට පාලියෙන් කියන්නේ චතුපටි සම්බිදා කියලා. සිංහලෙන් කියන්නේ සිව් පිළිසිඹියාපත්. එනම් සිව් පිළිසිඹියාපත් සහිතව රහත් වෙච්ච උතුමන්ට කියන්නේ මහරහතන් වහන්සේලා කියලා. ඉතින් අද මේ දේශනාවේ අපේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ සිව් පිළිසිඹියාපත් මහරහත් භික්ෂූන් අතරින් අග්‍රස්ථානයේ ලැබපු අලුත පින්නතුනි. උන්වහන්සේ දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට වැඩම කළා. බොහෝම ලස්සන ප්‍රශ්න මාලාවක් අහනවා. සරියුත් මහතෙරුන් වහන්සේ පින්නතුනි ඒ සියලුම ප්‍රශ්නවලට බොහෝම ලස්සනට කෙටියෙන් පිළිතුරු දෙනවා. පළවෙනි ප්‍රශ්නේ අහනවා මහා කොට්ටිත මහරහතන් වහන්සේ, "එවත්නි, නුවණ නැතයි කියලා කියනම කුමක් නිසා නුවණ නැහැ කියලා කියනවද?" කියලා අහනවා. දුප්පඤ්ඤෝති ආවසෝ උච්චති. ඒ කියන්නේ දුෂ්ප්‍රඥා කියලා කියනවා. කුමක් නිසාද දුෂ්ප්‍රඥා කියන්නේ? සරියුත් හාමුදුරු වදාලා, "එවත්නි, නොදන්න නිසා දුප්පඤ්ඤෝ කියලා කියනවා." එතකොට මොකද්ද දන්නේ නැත්තේ? මේ දුකයි කියලා ඔහු දන්නේ නැහැ. මේ දුකට හේතුව කියලා මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ වගේම ඔහු දුක නැති කිරීම ගැන දන්නේ නැහැ. ඔහු දුකින් මිදීමේ මාර්ගය ගැන දන්නේ නැහැ කිව්වා. මේ නිසයි කියන්නේ එවත්නි දුෂ්ප්‍රඥා කියලා. ඊට පස්සේ අහනවා මහා කොට්ටිත මහරහතන් වහන්සේ තව ප්‍රශ්නයක්. "ස්වාමීනි, ප්‍රඥාවන්තයා කියලා කියනවා. කුමක් නිසාද ස්වාමීනි ප්‍රඥාවන්තය කියලා කියන්නේ?" චරිත හඳුරු කියන එවත්නි ධනේ ඒ කියන්නේ දන්නවා කිසියම් හේතුවක් ඇත්නම් ප්‍රඥාව ඇත්තේ කියලා කියනු ලැබේ කිව්වා.
එතකොට මොකද්ද පින්නතුනි දැනගනු ලබන්නේ? සරියුත් හාමුදුරුවෝ වදාලා මේ දුකයි කියලා දැනගන්නවා. ඒ වගේම මේ දුකට හේතුව මේක කියලා දැනගන්නවා. දුක නැති කිරීම මේ කියලා දැනගන්නවා. ඒ වගේම දුකින් මිදීමේ මාර්ගය මේකයි කියලා දැනගන්නවා. එතකොට නුවණ තියෙනවා කියලා කියන්නේ මේකට තමයි. පින්නති මේ ලෝකෙට පහළ වෙච්ච සෑම ශාස්ත්‍රවරයෙක්ම දේශනා කළේ දුක විතරයි. බුදුරජාණන් වහන්සේ විතරයි දුකට හේතුව කියලා දුන්නු එකම මේ ලෝකයේ උත්තමයන් වහන්සේ. අනිත් ශාස්ත්‍රවල සියලු දෙනාම දුක විතරක් කියලා පැත්තකට උනා. අපේ බුදුහාමුදුරුවෝ එහෙම පැත්තකට උනේ නැහැ. දුකට හේතුවත් පින්නතුනි කියලා දුන්නා. ඒසා අපිට තියෙන්න පින්නතුනි ඒ මග හොඳින් හඳුනාගෙන අක්කාතාරෝ තථාගත බුදුරජාන් වහන්සේ කියලා දුන්න මග අනුගමනය කරන එක විතරයි. ඒ කියන්නේ මේ ලෝකේ අමුතුවෙන් දේවල් හොයන්න අපිට මහන්සි වෙන්න දෙයක් නැහැ. අපි සෑම දෙනා වෙනුවෙන් බුදුරජාන් වහන්සේ තනියෙන් දුක් විඳලා පින්නතුනි මේක අවබෝධ කරගත්තා. බුදු කෙනෙක් පහළ වුණත් නැතත් චතුරාර්ය සත්‍ය කියන එක මේ ලෝකේ හැමදාම තියෙනවා. අවබෝධ කරගන්න කෙනෙක් තමයි නැත්තේ. අන්න ඒක අවබෝධ කරගත්ත උත්තමයන් වහන්සේට තමයි කියන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේ කියලා. ඊට පස්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා එවත්නි විඥාණය කියලා කියනවා. කුමක් නිසාද විඥාණය කියලා කියන්නේ? සරියුත් තෙරුන් වහන්සේ මතක් කරනවා එවත්නි දන්නා නිසා විඥාණය කියලා කියනවා. දැනගන්නේ කුමක්ද? සැපත් ඒ වගේම දුකත් සැපත් දුකත් දෙකින් තොර වූ මදහත් විඳ ගැනීමක්. විදර්ශනා ප්‍රඥාවේ නැත්නම් විදර්ශනා නුවණින් දැනගත් නිසා ඒකට කියනවා විඥානය කියලා. ඒකට විඥානය කියලා කියවහම පින්නතුනි දන්න නිසායි විඥානය කියලා කියන්නේ. නමුත් මෙතන ගැඹුරින් ගත්තහම පින්නතුනි විදර්ශනා ප්‍රඥාව විදසුන් නුවණින් දැනගත් නිසා විඥානය කියලා කියනවා. එහෙනම් විදර්ශනාව කියලා කියන්නේ පින්නතුනි විදර්ශනා ප්‍රඥාව කියලා කියන්නේ මේ ලෝකේ සෑම දෙයක්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා ධාතුන් ගෙනුයි මේ රූපය හටගත්තේ කියන බව නුවණින් පින්නතුනි කෙනෙක් දැකලා දැනගෙන ඒක ඒ තැනම තියෙන දෙන්න පුළුවන් නම් මනසට ගන්න නැතුව පින්නතුනි යන්නේ ඒක හරි වටිනවා. මොකද බාහිර ලෝකයේත් එක්ක මේ ගනුදෙනුව කරන තාක් කල්නේ පින්නතුනි මේ බැඳීම ලෙන්ගතුකම ඇති වෙන්නේ. නමුත් මේ ගනුදෙනුව යම් කෙනෙක් නතර කළා නම් එදාට පින්නතුනි දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් සැප සහ දුකත් එවාගේම දුකත් නෝ සැපත් නෝ මධ්‍යස්ත විඳ ගැනීමක් විදසුන් නුවණින් දැනගත් නිසා විඥානය කියලා කියනවා. සැපත් පින්නතුනි අනිත්‍යයි දුකත් අනිත්‍යයි. මොකද දුකක් කෙනෙකුට සැප නැති වෙන්නේ සැප අනිත්‍ය නිසා. සැපක් කෙනෙකුට දුක නැති වෙන්නේ දුකත් අනිත්‍ය නිසා. එහෙනම් දුකත් අනිත්‍යයි සැපත් පින්නතුනි අනිත්‍යයි. ඊට පස්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ ආනවා සරියුත් හාමුදුරුවනේ පඤ්ඤා විඥාන මේ දෙක එකට උපදින නිසා මිෂ්ඨව පවතිනවද එහෙම නැත්නම් මේක වෙන වෙන වශයෙන් පවතිනවද කියලා අහනවා. පඤ්ඤා සහ විඥාන කියන දෙක. සරියුත් හාමුදුරුවෝ වදාළා වැත්ති මේ ධර්මවල කියන්නේ පඤ්ඤා විඥාන කියන මේ දෙකේ වෙන වෙන වශයෙන් වෙනසක් පේන්නේ නැහැ. පඤ්ඤා විඥාන දෙක එකටම තමයි කෝ පවතින්නේ. මේ ධර්ම අරමුණු ගැනීම වශයෙන් වෙනසක් පෙන්වන්න බෑ කිව්වා. සරියුත් හාමුදුරුවෝ වදාලා චතුරාර්ය සත්‍ය මාර්ග ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා. එයම මාර්ග විඥාණයෙන් අවබෝධ කරගන්නවා. මාර්ග විඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. එයම මාර්ග ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා කිව්වා. එනිසා මේ ධර්ම දෙකේ එකින් එකට වෙනසක් දක්වන්න පුළුවන් කමක් නැහැ කිව්වා.
ඊට පස්සේ අහනවා සරියුත් හාමුදුරුවනේ පඤ්ඤා විඥාන කියන මේ ධර්ම දෙක එක්ව සිටිනවා නම් එක්ක සිටිනවා නම් වෙන වෙන නොසිටී නම් මෙහි වෙනස මොකක්ද කියලා අහුවා. වාස කියනවා මේ ධර්ම දෙක එකටම පවතිනවය වෙන වෙන වශයෙන් පවතින්නේ නැහැ කියලා. එහෙනම් මේකේ වෙනස මොකක්ද කියලා අහනවා. සරියුත් හාමුදුරුවෝ මතක් කරනවා මහා කොට්ටිත මහරහතන් වහන්සේ ප්‍රඥාව කියන එක වැඩි යුතු ධර්මයක්. ඒ මාර්ග ප්‍රඥාවයි විඥාණයෙන් ඇති තතු දත යුතුයි ඒ විදර්ශනා ඥානයයි මේක තමයි මෙහි වෙනස. ප්‍රඥාව කියන එක පින්නතුනි වැඩි දියුණු කළ යුතුයි. නමුත් විඥාණයෙන් ඇති తত্ত্বය මනසේ පින්නතුනි දැනගන්න පුළුවන්. දැන් ප්‍රඥාව කියන එක පින්නතුනි දැන් අපි සසරින් ගෙන ආපු ප්‍රඥාවෙන්නේ පින්නතුනි තාමත් මේ වැඩ ටික කරගන්නේ. නමුත් මේට වඩා මේක දියුණු කළොත් දියුණු කරන්න පුළුවන්. ඒ දියුණු කරනකොට විදර්ශනා ප්‍රඥා, ඒ කියන්නේ විඥාණයෙන් ඇති தත්ත්වයේ පින්නතුනි මනාව හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය හොඳින් වටහා ගන්න පුළුවන් පින්නතුනි විඥාණයෙන්. දැන් අපි ඇසින් රූපයක් දැකලා අරමුණක් ගත්තත් පින්නතුනි ඒ අරමුණ හොඳ හෝ වේවා නරක හෝ වේවා මේක දැනගන්න පින්නතුනි මොකෙන්ද? විඥාණයෙන්නේ. ඊට පස්සේ අහනවා මහා කොට්ටිත මහරහතන් වහන්සේ එවත්නි වේදනා කියලා කියනවා. ස්වාමීනි කුමක් නිසා එහෙම කියනවද කියලා අහනවා. වේදනා කියලා කියනවා. සරියුත් හාමුදුරුවෝ කියනවා විඳ ගන්නා නිසා වේදනා කියලා කියනවා. කුමක් විඳින්නේද? එවත්නි සැප දුක් අරමුණු සැපත් නෝ දුකත් නෝ උපේක්ෂාය කියන්නේ මදහත් අරමුණු විඳින නිසා එහෙම කියලා කියනවා. එතකොට වේදනා කියලා කියන්නේ විඳ ගන්න නිසා. එතකොට සැප වේදනා විඳිනවා, දුක් වේදනා විඳිනවා, අදුක්කම සුඛ වේදනා විඳිනවා. අනේ සැපත් නෝ දුකත් නෝ අරමුණු හැඳින ගන්නා නිසා මේකට කියන පින්නතුනි මොකක් කියලාද? වේදනා කියලා. දැන් පින්නතුන් දන්නවා අපි සමහර දේශනාවලත් කියලා තියෙනවා දැන් ටික වෙලාවක් භාවනා කරනකොට පින්නතුනි මේ අතපය රිදෙනවා. ඒ කියන්නේ මේ රිදෙනකොට අපි කරන්නේ මොකද්ද? සැප වේදනාවක් බලාපොරොත්තුෙන් අපි ඉරියව්ව මාරු කරනවා. දැන් එතකොට පින්නතුනි ඇති වෙන්නේ මොන වේදනාවක්ද? සැප වේදනාවක්. දැන් දුක් වේදනාවට මොකද්ද වෙලා තියෙන්නේ? දුක් වේදනාව නැති වෙලා. එහෙනම් දුක අනිත්‍ය නැද්ද? දුක අනිත්‍යයි. ඒ වගේම තව ටික වෙලාවක් යනකොට පින්නතුනි සැප වේදනාව අයින් වෙලා දුක් වේදනාව ටිකෙන් ටික මතුවෙනවා. රිදෙන්න පටන් ගන්නවා පහු. එතකොට දුක් වේදනාව මොකද වෙන්නේ? සැප වේදනාවට මොකද වෙන්නේ? සැප වේදනාව ටික ටික නැති වෙලා යනවා කියලා කියන්නේ සැප වේදනාවත් පින්නතුනි අනිත්‍යයි. මහා කොට්ටිත මහරහතන් වහන්සේ යන ඇවැත්නි සංඥා කියලා කියනවා. කුමක් නිසාද ස්වාමීනි මේ සංඥා කියලා කියන්නේ? සරියුත් හාමුදුරුවෝ වදාළ ඇවැත්නි හඳුනා ගන්නා නිසා හිම කියනවා. සංඥා කියන්නේ පින්නතුනි හඳුනා ගැනීමනේ. හඳුනාගන්නේ කුමක්ද? නිල්, කහ, රතු, සුදු වර්ණය හඳුනා ගන්නවා. ඒ නිසා හිම කියලා කියනවා ඒකට. එතකොට සංඥාවෙන් තමයි බුදුහාර දේශනා කළේ භාගතුන් වහන්සේ පේන පින්ඩූපමං රූපං වේදනා බුබ්බුලූපමා මරිචී කූපමා සංඥා. ඒ කියන්නේ පින්නතුනි මිරිගුව. බුදුහාමුදුරුවෝ වදාලා දැන් ඔය මිරිගුව කියන එක පින්නතුන් දන්නවනේ. සත්තු කැලෑ මිදලා පින්නතුනි අපි හිතමුකෝ තාරපාරකට එනවා කියලා.
මහා ගිනිදවල් ලෝහයන්නේ වතුර. ඉතින් පාරේ තැනක ඉඳන් බලනකොට ඈත බලනකොට තේරෙනවා එතන වතුර තියෙනවා වගේ. එතකොට මුවා කරන්නේ මොකද්ද? සතා කරන්නේ මොකද්ද පින්නතුනි? එතෙන්ට දුවනවා එතන වතුර ඇති කියලා. එතෙන්ට ගිහිල්ලා බලනකොට එතන වතුර නැහැ. ඔලුව උස්සලා බලනකොට පේනවා මෙතනේ වතුර තියෙන්නේ අතනයි කියලා. වතුර තියෙනවයි කියන සංඥාවක් පින්නතුනි ඒ මිරිගුවේ තියෙනවා. එතකොට මුවා වතුර තියෙනවයි කියන මිරිගුවට නැත්තම් ඒ සංඥාවට රැවටුණාද නැද්ද පින්නතුනි? රැවටුණා. ඒ වගේ තමයි අපිත් රූප සංඥාවලට රැවටෙනවා, ශබ්ද සංඥාවලට, රස සංඥාවලට. අපිත් මේ සංසාරේ මොනතරම් රැවටුණාද පින්නතුනි? ඊට පස්සේ අහන මහා කොට්ටිත මහ රහතන් වහන්සේ වේදනා සංඥා විඥාන කියන මේ ධර්මවල අදහස එකක්මද නැත්නම් ස්වාමීනි කිසියම් වෙනසක් පෙන්වන්න පුළුවන්ද? මොනවද? වේදනා සංඥා විඥාන කියන මේ ධර්මවල අදහස එකක්මද? එහෙම නැත්නම් මේ වෙන වශයෙන් මොකක් හරි අර්ථයක් ඔබ හන්දට පෙන්වන්න පුළුවන්ද කියලා අහනවා. සරියුත් මහ රහතන් වහන්සේ මතක් කරනවා එවත්නි මේ ධර්මයන්හි එකින් එක වෙනසක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ කිව්වා. මොකද වේදනාව කිසියම් රූපාදී අරමුණක් විඳ ගන්නව නම් සංඥාව ඒ අරමුණ හඳුනා ගන්නවා. වේදනාව කිසියම් රූපාදී අරමුණක් විඳ ගන්නව නම් පින්නතුනි සංඥාව ඒක හඳුනා ගන්නවා. සංඥාව යම් අරමුණක් හඳුනා ගන්නව නම් විඥානයේ ඒ අරමුණ විශේෂයෙන් අනිත්‍ය ආදී වශයෙන් දැනගන්නවා. බණ පිනෝයි කියපු ලස්සන වේදනාව කිසියම් රූපාදී අරමුණක් විඳ ගන්නව නම් සංඥාවේ අරමුණ හඳුනා ගන්නවා. සංඥාව යම් අරමුණක් හඳුනා ගන්නව නම් විඥානයේ ඒ අරමුණ විශේෂයෙන් අනිත්‍ය ආදී වශයෙන් පින්නතුන දැනගන්නවා. ඒ නිසා මේ ධර්ම වෙන් වශයෙන් එකින් එකට සම්බන්ධව ක්‍රියා කරනවා කියලා සරියුත් හාමුදුරුව වදාලා. ඊට පස්සේ අහනවා කොට්ටිත මහරහතන් වහන්සේ එවත්නි චක්කු සෝත ගාන જીවහා කාය මේ ඉන්ද්‍රියන් පහින් අරමුණු නොගෙන අත්හරින ලද පිරිසිදු තනිකර මනෝවිඥාණයෙන් දැනගත යුත්තේ මොකක්ද කියලා ඇහුවා. චක්කසෝත ගාන ජීවා කාය කියන ඉන්ද්‍රියන් පසින් අරමුණු නොගෙන අත්හරන ලද පිරිසිදු තනිකර වූ මනෝවිඥාණයෙන් දැනගන්නේ කුමක්ද කියලා ඇහුවා. දැනගත යුත්තේ කුමක්ද කියලා ඇහුවා. සරියුත් හාමුදුරුවෝ කියනවා කොට්ටිත මහරහතන් වහන්සේ පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු නොගත් පිරිසිදු මනෝවිඥාණයෙන් ආකාශයේ අනන්තයි. ආකාසානංචායතනය දැනගත යුතුයි. කිසිවක් නැතයි ආකින්චඤ්ඤායතනය කියන එක දැනගත යුතුයි කිව්වා. දැන් පින්නතුන් දන්නවා මේ කුණු පංචස්කන්ධය ඇතුලේ පින්නතුනි කෙලෙස් මායя ජීවත් වෙන බව. අපි නොහිතන විදියට පින්නතුනි අපි නොපඳන විදියට මේ හිතේ කෙලෙස් හැසිරෙන්න පුළුවන්. හැසිරෙන්න පුළුවන් නේ පින්නතුනි හැසිරෙනවා. බුදුහාර බොහොම ලස්සන උපමාවක් දේශනා කළා. පින්නතුනි තුඹසක් තියෙනවා. මේ තුඹසට රිංගනම තලගොයේ. මේ උභායි තියෙනවා රිසිදුරු පින්නතුනි 6ක්. දැන් තලගොයා එළියට ගන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? මේ සිදුරු 6න් පින්නතුනි 5ක් වහන්න ඕනේ. ඒ 5ක් වැහුවට පස්සේ අර ඇතුලේ ඉන්න කියන්නේ නැත්නම් මේ තුඹස රත් වෙන එතකොට රත් වෙනවා පින්නතුනි. සිදුරු 6න් 5ක් වම තුඹස රත් වෙනවනේ. රත් වෙනකොට දැන් වහප සිදුරු දිස බලන් ඉන්න ඕනද? නෑ. එක සිදුරක් මේ තුඹසේ විවෘතව පවතිනවා. අනේ විවෘතව තිබෙන සිදුරු දිස විතරයි මනාව පින්නතුනි බලන් ඉන්න ඕනේ. මොකද කොයි වෙලාවකදී තලගොයා එළියට එන්නේ මේකෙන්නේ. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කළා මේ තුඹස කියලා කියන්නේ පින්නතුනි මේ කුණු පංචස්කන්ධය. මේකේ තියෙනවා ආයතන 6ක්. ඒ මොනවද?
ඇස නැමැති ආයතනය, කන නැමැති ආයතනය, නාසය, දිව, ශරීරය සහ මනස නැමැති මේ ආයතන 6. එතකොට මේ තුඹතර රින්ගවන පින්නතුනි තලගොයේ ඒ තලගොය එළියට ගන්න ඕන නම් කරපු දේ දැන් පින්නතුන් දන්නවා. ඒ වගේ මේකේ ජීවත් වෙන පින්නතුනි කෙලෙස් මායя. මේ කෙලෙස් මායя ඇදලා එළියට ගන්න ඕන නම් කරන්න ඕන එකම දේ මොකද්ද? මේ ආයතන 6න් පින්නතුනි 5ක් වහන්න ඕනේ. මොනවද වහන්න ඕනේ 5? ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ ආයතන 5 වහලා මනෝද්වාරයේ දෙස මනා සිහිනුවණින් බලන් ඉන්න ඕනේ. ආනෙදාට පින්නතුනි කෙලෙස් මායя එළියට එන්නේ නැද්ද? එළියට එනවා. මේ උපමාවෙන් කිව්වේ මොකද්ද කියලා පින්නතුන තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ සෑම දෙයකම පින්නතුනි ප්‍රධාන වෙන්නේ මොකද්ද? මනසයි. මනස නැමැති ඉන්ද්‍රිය. නැත්නම් මනස නැමැති මේ ආයතනයේ පින්නතුනි හොඳට පාලනය කරගත්තාම දකින්න රූපයක් තියෙනවා නම් ඒ දැක්ක තැන්වලම තියෙන දෙන්න පුළුවන්. කනින් අහපු ශබ්දයක් තියෙනවා නම් ඒව අහපු තැන්වලම තියෙන දෙන්න පුළුවන්. මනසින් තමයි පින්නතුනි මේ සෑම දෙයක්ම තීරණය කරන්නේ. ඒ රූපය ලස්සන නම් පින්නතුනි ගත්තා, අවලස්සන නම් පින්නතුනි එතන තියෙන දුන්නා. රාගයේ සහිත දෙයක් නම් ගත්තා, ඒ වගේම රාගයේ ඇති වෙන දෙයක් නැත්නම් එතන පින්නතුනි තියෙන දුන්නා. මේ මතක තියාගන්න ඕනේ මේ සිත කොයි වෙලාවකවත් පින්නතුනි විශ්වාස කරන්න එපා, මේ ධර්මයේ විශ්වාස කරන්න ඕනේ. මොකද මේ සිත තැන් තැන් වල ලගිනවා. ඒ ලගින්නේ හොඳ තැන් වල නෙවෙයි, රාගයේ තියෙන තැන් වල මේ හිත ලගින්නේ. රාගයේ තියෙන තැනක මේ හිත ලගිනකොට අපි දැනගන්න ඕනේ මගේ සිතට දැන් රාගයක් උපන්නා. ඒ නිසා මේ කෙලෙස් මායя මං මනසින් සිතින් දැකලා මේක මටයි දෙයක් නෙවෙයි කියලා ඒක පින්නතුනි පැත්තකට, ඒ කියන්නේ පැත්තකට දාන්න කියන්නේ ඒ තිබුණු තැනම එක තියෙන දෙන්න ඕනේ. ඒව නිමිතියන් නිමිති වශයෙන් ගත්තොත් තමයි රාගය කියන එක ඇති වෙන්නේ. ඊට පස්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා, එවත්නි දතයතු සීල ධර්මයන්, දතයතු සීල ධර්මයන් කුමකින් දැනගන්න කියලා අහනවා. සීලුම ධර්මයන් නුවණ නැමැති ඇසින් නැත්තම් ප්‍රඥා චක්ෂුසෙන් තමයි කෝ දැනගන්නේ සීල ධර්මයන්. ඊපස්සේ අහනවා, එවත්නි ප්‍රඥාව කුමන අර්ථයක් ඇත්තේද කියලා ඇහුවා. ප්‍රඥාව කුමක් පිණිසද? මොන අර්ථයක් පිණිස ස්වාමීනි ප්‍රඥාව තියෙන්නේ? සරියුත් හාමුදුරුවෝ කියනවා, අවබෝධ කළ යුතු අනිත්‍ය ආදී ධර්මයන් නුවණ නැමැති ඇසින් දැනගන්නා නිසා චිත්ත සමාධිය සමග යෙදුණු ප්‍රඥාව අර්ථ කොට තිබෙනවා. සියලු ධර්මයන් විශේෂයෙන් නුවණින් අවබෝධ කොට දැනගන්නා නිසා විදර්ශනාව ප්‍රඥාව අර්ථ කොට තිබෙනවා. දුරු කළ යුතු තණ්හා, මාන, දිට්ඨි ආදී සියලු ධර්මයන් ප්‍රහාණය නැත්නම් දුරු කරන නිසා ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව අර්ථ කොට තිබෙනවා. ගත යුතු විශේෂයෙන් අවබෝධ කළ යුතු ධර්මයන් දැනගන්නේ කුමකින්ද පින්නතුනි? ප්‍රඥාවෙන්. ගත යුතු විශේෂයෙන්ම අවබෝධ කරගත යුතු දැනගත යුතු ධර්මයන් අවබෝධ කරගන්න නැත්නම් දැනගන්නේ මොකෙන්ද පින්නතුනි? ප්‍රඥාවෙන්. එහෙනම් ප්‍රඥාව කුමක් පිණිසද? අවබෝධ කළගත යුතු ධර්මයන් පින්නතුනි අවබෝධ කර ගැනීම පිණිසයි. එසා බුදුහාමුදුරු දේශනා කළේ පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධහම තියෙන්නේ පින්නතුනි ප්‍රඥාවන්තයටයි, දුෂ්ප්‍රඥයන්ට නෙවෙයි. මොකද ප්‍රඥාවන්තයා සෑම වෙලාවෙම පින්නතුනි ධර්මයක් ඇහුවත් ඒක යෝනිසෝ මනසිකාරයෙන් හොඳට මෙනෙහි කරනවා. ඊට පස්සේ අහනවා මහා කොට්ටිත මහරහතන් වහන්සේ, එවත්නි සම්‍යක් දෘෂ්ටිය ඇතිවීම පිණිස කුමන ධර්මයන්ද උපකාර බවටපත් වෙන්නේ? සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන නම්. සරියුත් හාමුදුරුවෝ වදාලා
එවත්නි සම්‍යක් දෘෂ්ටිය ඇතිවීම පිණිස ප්‍රත්‍යය දෙදෙනෙක් ඉන්නවා කිව්වා. ප්‍රත්‍යය දෙදෙනෙක් ඉන්නවා. ඒ තමයි පරතෝ ഘോഷ ප්‍රත්‍ය සහ ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය සහ යෝනිසෝ මනසිකාරය. සමාධිට්ඨිය ඇතිවීම පිණිස කරුණු දෙකක් හේතු වෙනවා. ඒ තමයි ධර්ම ශ්‍රවණ. දැන් බුදු පසේ බුදු මහරහත් බුදු පසේ බුදු උත්තමයන් වහන්සේලා ඇර පින්නතුනි අනිත් ඇත්තෝ ධර්මයේ ශ්‍රවණය කළයි පින්නතුනි අවබෝධ කරගන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් පින්නතුන්ට මතකයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේට මේ මතකනේ අස්සජි මහරහතන් වහන්සේ මුණ ගැහුණා. ඒ මුණ ගැහිච්ච වෙලාවේ අස්සජි මහරහතන් වහන්සේ කිව්වේ "යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුං තථාගතෝ ආහ තේ සංචය නිරෝධෝ එවං වාදි මහා සමනෝ යේ ධම්මා හේතුප්පභවා." යම් හේතුවකින් පින්නතුනි ධර්මයන් හටගෙන තිබෙනවා. තේසං හේතුං තථාගතෝ ආහ. හේතුව පින්නතුනි භාග්‍යවත් බුදුහාමුදුරු දේශනා කළා. මෙන්න මේ බණපදයේ කන වැටෙනකොටම පින්නතුනි ඒ උපතිස්ස කියන තරුණයා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිහි කාලේ පින්නතුනි ධර්මය අවබෝධ කරගත්තා. අන්න ඒ පරතෝ ഘോഷ ප්‍රත්‍ය. ඒ කියන්නේ අනුන්ගෙන් පින්නතුනි ධර්මය අසා දැන ගැනීමත් ඒ වගේම අහගත්තු ධර්මයේ යෝනිසෝ මානසිකාරයෙන් උත්තර පින්නතුනි මෙනෙහි කිරීමත්. එන සම්මාදිට්ඨිය ඇතිවීම සඳහා මේ කාරණා දෙක හේතු වෙනවා. මහා කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා කුමන අංගයන්ගෙන් නැත්නම් අංග කීයකින් උපකාර ලැබූ සම්මාදිට්ඨිය චේතෝ විමුක්ති ඵලය කොට ඇද්ද චේතෝ විමුක්ති ඵලය අනුසස් කොට ඇද්ද කියලා අහනවා. පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨිය දියුණු කරගන්න නම් කරුණු පහකින් පින්නතුනි අනුග්‍රහ ලැබන්න ඕනේ. ඒ මොකද්ද? සීලයෙන් අනුග්‍රහ ලැබෙන්න ඕනේ. සීලානුග්‍රහිතා. ඒ වගේම ශ්‍රවණානුග්‍රහිතා ධර්ම ශ්‍රවණයෙන් පින්නතුනි අනුග්‍රහ කරන්න ඕනේ. මොකේද? සම්මාදිට්ඨිය දියුණු වෙන්න නම්. ඊට පස්සේ සාකච්ඡානුග්‍රහිතා. ඒ කියන්නේ ධර්ම සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන්න ඕනේ. සමතානුග්‍රහිතා. ඒ කියන්නේ සමාධියෙන් පින්නතුනි අනුග්‍රහ ලබන්න ඕනේ. ඒ වගේම විදර්ශනාව පිණිස, ඒ කියන්නේ විදර්ශනා ප්‍රඥාවෙන් පින් අනුග්‍රහ ලබන්න ඕනේ. එහෙනම් සම්මා දිට්ඨිය ඇති කර ගත්තත් පින්නතුනි සම්මා දිට්ඨියට කාරණා පහකින් අනුග්‍රහ ලැබෙන්න. ඒකට තමයි ඒක දියුණු වෙන්නේ. මොකද සීලෙන් අනුග්‍රහ කරන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කිරීමෙන් අනුග්‍රහ කරන්න ඕනේ. ධර්ම සාකච්ඡාවෙන්, සමාධියෙන්, විදර්ශනා ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕනේ. ඊට පස්සේ අහනවා කොට්ටිත මහරහතන් වහන්සේ ස්වාමීනි භව කීයක් තියෙනවද? එවත්නි කාම, රූප, අරූප කියලා භව තුනක් තියෙනවා කිව්වා. ඊට පස්සේ අහනවා එවත්නි මතු භවයේ ඉපදීම සිදු වෙන්නේ කොහොමද කියලා ඇහුවා. සරියුත් හාමුදුරුවෝ වදාලා අවිජ්ජා නීවරණ සහ තෘෂ්ණා සංයෝජන ඇති සත්‍යයන්ගේ ඒ තැන්නේ රූප ආදී සතුටු වීම නිසායි මතු භවයේ උප්පත්තිය කියන ඇති වෙන්නේ. අවිද්‍යාව තියෙන කොටයි, නීවරණ තියෙන කොටයි, තෘෂ්ණාව තියෙන කොටයි මේ කියන සංයෝජන ඇති සත්වයන්ගේ ඒ තැන්නේ රූප ආදී සතුටු වීම නිසා තමයි මතු භවයේ උප්පත්තිය කියන එක ඇති වෙන්නේ. මොකද මේ රූප දැකලා පින්නතුනි ඒ රූපය තියෙන තැනක තියෙන්න දෙන්නේ නැහනේ.
ඒක තමන්ගේ කරගන්න පින්නතුනි උත්සාහවන්ත වෙනවා. නැත්නම් ඒ රූපය දැකලා මනසින් පින්නතුනි බොහෝ කාලයක් ඒ පිළිබඳව භුක්ති විඳිනවා. ඊට පස්සේ නැවැත්නි පුනර්භවයක් නොඉපදීම සිදු වෙන්නේ කොහොමද? පුනර්භවයක් ඇති නොවෙන්නේ කොහොමද? අවිද්‍යාව දුරු කරලා අරිහත් මාර්ග නැමැති විද්‍යාව ලබා ගැනීම, දැනීම ලබා ගැනීමෙන් ඒ වගේම තෘෂ්ණාව මුළු මුනින්ම ඡය කරලා එහෙම නැත්නම් දුරු කිරීමෙන් නැවත භවයේ ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. එහෙනම් දන්නවනේ යථාපි මූලේ අනුපද්දවේ ධල්ලේ චින්නෝපි රුක්කෝ පුනරේව රූහති. එවම්පි තණ්හානුස්සේ 97 නිබ්බද්දති දුක්ඛ මිදම් පුනප්පුනා. ගහක මැදින් කපන්න ඒ ගහ නැවත නැවත ලියලනවා. තෘෂ්ණාව තියෙන තුරාවට සත්වයන්ගේ නැවත නැවත උප්පත්තිය ඇති වෙනවා. ගහේ මුලින් කපලා බෙදලා විනාශ කරපු දවසට නැවත ඒ ගහට නොගන්නාසේ තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම දුරු කරපු දවසට ඒ ඇත්තගේ නැවත පින්නතුණි උප්පත්තියක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අවිද්‍යාව කියන කාරණාවේදී බුදුහාමුදුරු වදාළ අවිජ්ජා පත්‍ය සංඛාරා. නමුත් අවිද්‍යාව කියන කැති වෙන්නත් පින්නතුණි හේතුවක් තිබෙනවා. මොකද්ද? අවිද්‍යාව ඇති වෙන්න තියෙන මූලිකම හේතුව තමයි පංච නීවරණ ධර්ම. පංච නීවරණ ධර්ම ඇති වෙන්න තියෙන මූලිකම හේතුව තමයි ත්‍රිවිධ දුෂ්චරිතය. ත්‍රිවිධ දුෂ්චරිතය ඇති වෙන්න තියෙන ප්‍රධාන හේතුව තමයි ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අසංවරය ඇති වෙන්න තියෙන මූලිකම හේතුව තමයි සිහි නුවණ සහ මනාව නොදැනීම. සිහි නුවණ නැතිකම සහ මනාව නොදැනීම. සිහි නුවණ නැතිකම සහ මනාව නොදැනීමට මූලිකම හේතුව බවට පත් වෙන්නේ අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය ඇති වෙන්නට මූලිකම හේතුව බවට පත් වෙන්නේ ශ්‍රද්ධාව නැතිකම. ශ්‍රද්ධාව නැති වෙන්න මූලිකම හේතුව බවට පත් වෙන්නේ අසත් ධර්මයේ ඇසීම. අසත් ධර්මයේ ඇසීමට මූලිකම හේතුව බවට පත් වෙන්නේ පින්නතුනි අසත්පුරුෂ ආශ්‍රයයි. දැන් බුදුහාමුදුරුව පින්නතුනි සෑමතනම අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා පටන් ගත්තා. නමුත් භාගතුන් වහන්සේ වදාළ මහණනි අවිද්‍යාව හටගන්නත් හේතුවක් තිබෙනවා. යම් කිසි කෙනෙක් කියන මට මීට කලින් අවිද්‍යාව තිබුණ නැතය දැන් තමයි මේ අවිද්‍යාව ඇති වුනේ කියලා මහණනි මං අවිද්‍යාවේ කෙලවරක් පේන්නේ නැහැ කිව්වා එතන මට. අවිද්‍යාවේ කෙලවරක් නොපෙනේ කිව්වා. එනම් පිටුනේ අවිද්‍යා නීවරණ සහ තෘෂ්ණා සංයෝජන මේ සංයෝජන තියෙන සත්‍යයන්ගේ ඒතනි රූපාදීෙහි සතුටු වීමක් තියෙන මතු භවී උප්පත්තිය සිද්ධ වෙනවා. නමුත් යම් කෙනෙක් අවිද්‍යාව දුරු කරලා දැනීම ලබාගෙන ඒ වගේම තෘෂ්ණාව වලින් දුරු කරලා නැවත භවයක ඉපදීමක් පින්නතුනි සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. සරියුත් මහ රහතන් වහන්සේ මතක් කළා. ඊට පස්සේ අහනවා මහ කොට්ටිත මහ රහතන් වහන්සේ එවත්නි ප්‍රථම ධානයේ අංග කීයක් තියෙනවද සාමීනි? ප්‍රථම ධානයේ සරියුත් හාමුදුර වදාලා එවත්නි විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන අංග පහින් යුක්ත වූයේ ඒක තමයි ප්‍රථම ධානය කියලා කියන්නේ. ඊට පස්සේ අහනවත්නි ප්‍රථම ධානයේදී අංග කීයක් ප්‍රහීන වෙන කියන්නේ දුරු වෙනවද අංග කීයක් සම්පූර්ණ වෙනවද කියලා අහනවා. ප්‍රථම ධානයේදී අංග කීයක් ප්‍රහාණයටපත් වෙනවද අංග කීයක් සම්පූර්ණ වෙනවද කියලා අහනවා. ලස්සන ප්‍රශ්නයක් වෙන්න පොඩි. සරියුත් හාමුදුරුවෝ වදාලා කොට්ටිත මහරහතන් වහන්සේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දුද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන අංග පහ යම් කෙනෙක් විස්කම්බන වශයෙන් ප්‍රථම ධානයේදී යටපත් වෙනවා යම් කෙනෙක්ගේ ප්‍රථම ධානයේදී එතකොට නැති වෙන්නේ මොනවද පින්නතුනි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දුද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්මයන් දුරු වුණාට පස්සේ එන්න පුළුවන් ප්‍රථම ධානයට විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන
අංග පහින් යුක්ත වෙනවා. පංචේන්ද්‍රයෝ නොඑක් නොඑක් විෂය සහ ගෝචර ඇති දේවල්නේ පින්නතුනි. දැන් ඇස රූපේ ගොදුරු කරගන්නවා. කන කියනක පින්නතුනි ශබ්දය ගොදුරු කරගන්නවා. එහෙමනේ මේක යන්නේ. ඇස කන නාසය දිව සිරුර ශරීරය කියන මේ ඉන්ද්‍රියන් එකින් එකට වෙනස් වෙනස් අරමුණු ලබා ගන්නයි. කනින් ගන්න අරමුණ පින්නතුනි ඇසින් ගන්නෙ නැහනේ. කනින් ගන්න අරමුණ ඇසින් ගන්නෙ නැහැ. නිසා සාරිපුත්ත මහරහතන් දේශනා කළේ පින්නතුනි නොඑක් නොඑක් විෂයන් සහ ගෝචර ඇත්ත බවට පත් වෙන මොකද මේ පංචේන්ද්‍රයන්. ඇස ගනුදෙනු කරන්නේ පින්නතුනි රූපත් එක්කනේ, කන ගනුදෙනු කරන්නේ ශබ්දත් එක්කනේ, නාසය ගනුදෙනු කරන්නේ ගඳ සුවඳත් එක්කනේ. නමුත් මේක තේරුම් ගන්න ඕනේ පින්නතුනි දෙපැත්තක තියෙන එකක්. මේක එකක් කරගත්තේ අපි විසින්මනේ. මොකද ඇහැ තියෙන්නේ අපි ළඟ. රූප තියෙන්නේ පින්නතුනි බාහිර ලෝකයේ තුල. කන තියෙන්නේ අපි ළඟ, ශබ්ද තියෙන්නේ බාහිර ලෝකයේ තුල. ඒ තමයි මේක එකක් නෙමෙයි පින්නතුනි දෙකක්. දෙපැත්තක තියෙන එකක් නේ. එතකොට දෙපැත්තක තියෙන දෙයක් එකක් කොට ගත්තේ කවුරුන් විසින්ද පින්නතුනි අපි විසින්මයි. දැන් ඉතින් එක වෙන් කරගන්න බැරුව තමයි පින්නතුනි මේ දුක් විඳින්නේ. ඊට පස්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ ආනවා මේ ඉන්ද්‍රයන්ට පිළිසරණක්. අනිත් එක ඉන්ද්‍රයන්ට මේ ඉන්ද්‍රයන්ට පිළිසරණක් නැතහොත් අරමුණු ගැනීම කාර්ය කරන්නේ කොහොමකින්ද? ඉන්ද්‍රයන්ට පිළිසරණක් නැතහොත් අරමුණු හඳුනා ගැනීමේ කාර්ය කරන්නේ කෙසේද කියලා අහනවා. සරියුත් හාමුදුරුවෝ කියනවා ඉන්ද්‍රයන් මගින් ගන්න අරමුණු හඳුනා ගැනීමේ කාර්ය කරනු ලබන්නේ මනෝද්වාරයෙන්. අපේ මුලින් කියපු පින්නතුනේ උපමාවක් තුඹස. ඉන්ද්‍රයන් මගින් ගන්න අරමුණු හඳුනා ගැනීමේ කාර්යම කරන්නේ කවුද? මනසනේ පින්නතුනේ මේ ඔක්කොම කරන්නේ. දැන් ඇසින් රූප දැක්කා. දැක්කට පස්සේ මේක හොඳ හෝ ලස්සන හෝ අවලස්සන හෝ මේ කාරණාව දැනගන්නේ පින්නතුනේ මොකද? මනෝද්වාරයෙන්නේ. පස්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ ආපහු අහනවා ස්වාමීනි චක්කු සෝත ගාන ජීවා කාය කියන මේ ඉන්ද්‍රිය පහ පවතින්නේ කුමක් නිසාද කියලා ඇහුවා. ඒ කියන්නේ මේ අසකරණාසයේ දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් පහක් තියෙනම නෙමෙයි ඉන්ද්‍රියන් පහ පවතින්නේ කුමක් නිසාද කියලා ඇහුවා. සරියුත් හාමුදුරුවෝ කියන මේ පංචේන්ද්‍රයන් ආයුෂ නිසායි කෝ පවතින්නේ. ස්වාමීනි ආයුෂය පවතින්නේ කුමක් නිසාද? ආයුෂය පවතින්නේ උෂ්ණය නිසා. මේ ශරීරයේ දෙන තේජෝ ධාතුවක් පින්නතුනි. එතකොට තේජෝ ධාතුව ඒ උෂ්ණේ නැත්තම් පින්නතුනි මේ ශරීරය පවත්වන්න බෑ. මොකද පඨවි ධාතුව තිබුණ කියලා ආපෝ ධාතුවටවත් මේක පවත්වන්න බෑ. එහෙනම් පඨවි ආපෝ කියන මේ ධාතු දෙක තිබිලා තේජෝ ධාතුව විතරක් මේක පවත්වන්න පුළුවන් කමකුත් නැහැ. ආයුස්මාච විඥානං යදා කායං ජහන්තිම. ආයුෂයත් උෂ්ණත්වයත් විඥානයත්. නැති වේද යම් දවස් යදා කායං ජහන්තිමං. එදාට පින්නතුනේ මේ කායං ජහන්ති මේ කය පින්නතුනේ එදාට අත්හරිනවා. පස්සේ අහනවා උෂ්ණේ කුමක් නිසාද සාමී රැකිලා තියෙන්නේ? උෂ්ණය ආයුෂ නිසා රැකිලා තියෙන්නේ කිව්වා. එතකොට මහා කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා ආයුෂයේ උෂ්ණය නිසා ඒ වගේම උෂ්ණේ ආයුෂ නිසා ආරක්ෂා වන බව සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රකාශයෙන් මම දැනගත්තා. ස්වාමීනි මේ කියමනේ අදහස තවදුරටත් පැහැදිලි වටහා ගන්න කොහොමද කියලා ඇහුවා. සරියුත් හාමුදුරුවෝ කියනවා උපමාවකින් මට මේක පැහැදිලි කරලා දෙන්න පුළුවන් කොට්ටිත මහරහතන් වහන්සේ කොහොමද මේ දැල් වෙන පහනේ පහන සිලුව ඒ කියන්නේ පින්නතුනි තිරය නිසා ආලෝකය පේනවනේ.
ආලෝකය නිසා පහන් සිළුව නැත්තම් මේ තිරේ පේනවා. ඒ වගේම තමයි ආයුෂයේ උෂ්ණය නිසා උෂ්ණයේ ආයුෂ නිසාත් පවතිනවා කිව්වා. පස්සේ යනවා ස්වාමීනි ආයු සංස්කාර වෙන එකක්ද වේදනා ධර්ම වෙන එකක්ද මේ දෙකම එකක්ද කියලා අහනවා. සරියුත් මහ රහතන් වහන්සේ කියනවා ආයු සංස්කාර එකක් වේදනා ධර්ම වෙනත් එකක් මේ දෙකම එකක් නම් සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදුණු භික්ෂුවගේ ඒ සමවතින් නැගී සිටීම පේන්නේ නැහැ කිව්වා. ආයු සංස්කාරයත් වේදනා ධර්මත් එකක්ම නොවන නිසා සංඥා වේදි නිරෝධ සමාපත්තියට සමවැදෙන භික්ෂුවගේ ඒ සමවතින් නැගී සිටීම පැහැදිලිවම පේනවා කිව්වා. පින්නතුනි නිරෝධ සමාපත්තියට සමවන භික්ෂුවගෙත් ඒ වාගේ මැරිච්ච පුජ්‍යලයගෙත් වෙනස පින්නතුනි දැන් මැරිච්ච පුජ්‍යලයගේ පින්නතුනි ඉන්ද්‍රියන් බිඳෙනවා. ඇස බිඳෙනවා, කන බිඳෙනවා, නාසය බිඳෙනවා. නමුත් නිරෝධ සමාපත්තියට සමවන භික්ෂුවගේ පින්නතුනි ඉන්ද්‍රියන් එසේම ප්‍රසන්නව පවතිනවා. පින්නතුනි මේ කාරණාව තේරුම් ගන්න කතාවක් මතක් ඇති. කානු කොණ්ණඤ්ඤ ස්වාමින් වහන්සේ. උන්වහන්සේ නිරෝධ සමාපත්තිය සමවැදුණා. ඉතින් මේ ගමේ පින්නතුනි හොරකම් කරලා බඩමුට්ටුත් අරගෙන නැග්ගේ පින්නතුනි මේ ගල උඩට. මේ ගල උඩ නිරෝධ සමාපත්තිය සමවැදුණා. කවුද? කානු කොණ්ණඤ්ඤ ස්වාමින් වහන්සේ. කියන්නේ උන්වහන්සේ මේ ලෝකයේත් එක්ක තියෙන, ඒ කියන්නේ කෙටියෙම කියනම් පින්නතුනි, ඒ කියන්නේ තමන් ලැබපු ධර්මයත් එක්ක ලැබපු මේ අධ්‍යක්ෂම් සියල්ලත් එක්ක මේ ලෝකෙම ලබන නිවනක් වගේ පින්නතුනි ඒක. ජීවත් වෙලා සිටියේදී ලබන නිවන. මේ බඩමුට්ටු ඔක්කොම හොරකම් කරන් ආවිල්ලා මේ හොරු එල්ලුවේ පින්නතුන් වහන්සේගේ කරේ කකුල් වල අත්වල එල්ලුවා. ඒ හොරු දැක්කේ මේ ගලක් උඩ තියෙන පින්නතුනේ කණුවක් වගේ. ඉතින් හරියටම උන්වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගී සිටින තිබුණු දවසත් පින්නතුනේ එදාමයි. කෙසේ ওই හොරු ධර්මය අවබෝධ කරගෙන උන්වහන්සේගෙන් බණහලා ධර්මය අවබෝධ කරගෙන පින්නතුනේ නිවන පසක් කරගත්තා. ඉතින් කෙසේ මේ කිව්වේ පින්නතුනේ නිරෝධ සමාපත්තියට සමවදින භික්ෂුව මේ ලෝකෙදිම ලබන පින්නතුනේ නිවන. නැත්නම් මේ බාහිර ලෝකයේත් එක්ක තියෙන සියලුම ගනුදෙනු වයින් කරලා පින්නතුනේ වහන්සේ වාසය කරන්නේ. ඉතින් මේ සූත්‍රයේ පින්නතුනේ තව කරුණු දෙකට තිබෙනවා. ඉතින් කාල වේලාවේ අනුව කතා කරන්න පුළුවන්, දේශනා කරන්න පුළුවන් මෙපමණයි. ඉතින් මේ දේශනාවේ නම මහා වේදල්ල සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ. මහා කොට්ටිත මහරහතන් වහන්සේ ප්‍රශ්න ඇහුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්නතුනේ අහපු සෑම ප්‍රශ්නයකටම බොහොම ලස්සනට උන්වහන්සේ පිළිතුරු දුන්නා. මේ මහා වේදල්ල සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා උතුම් පුණ්‍ය කුසල් බලයෙන් පින්වත් සෑම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණ භෝධේම සාක්ෂාත් වේවායි සාදු 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 කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. පින්නතේ අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ මාළඹේ තලාහේන නව නුවර පාර අංක 737 ලිපිනේ පදිංචි සේනාරත්න පවුලේ සහෝදර සහෝදරියන් සියලු දෙනාමත් එවාගේම පුතුණුවන් දියණිය එවාගේම දරුවන් මුණුබුරු මිනිබිරියන් මේ සෑම දෙනාම එකතු වෙලා බොහෝම ශ්‍රද්ධාවෙන් අද මේ ධර්ම දානමය පින්කම සම්පූර්ණ කළේ. බලාපොරොත්තු වන්නේ වසර 76ක් අවශ්‍ය භුක්ති විඳිනය කරලා මීට වසර 5කට කලින් මේ පල්ලවසපත් වුණු නන්දසේන සේනාරත්න මහත්මයාට සහ ඔහුගේ භාර්යාවන සීතා සේනාරත්න මහත්මණියටත් එවාගේම අයිසෝ සේනාරත්න මෑණියන්ටත් ජිවානි සේනාරත්න පියාණන්ටත් මිය පල්ලවසපත් වුණු සියලුම ඥාති හිතයිෂීන්ට සසරගතව මිය පල්ලවසපත් වෙලා පින් බලාපොරොත්තුෙන් බොහෝ ඥාතීන් ඇති ඒ සෑම දෙනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර නිවනින්ම නිවි ඒ ඇත්තෝ සනසෙත්වා නිවන් දකිත්වායි සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සුජීවත් සිටින පවුලේ සියලු දෙනාටමත් ඒ වගේම රෝගාතුරව සිටින එමලින් සේනාරත්න මෙනෙවියටත් අවුරුදු 98ක් වයස ඇති
සිරිමානිස් බාප්පාටත් ඒ වගේම පුංචි අම්මටත් මේ පින්කම සිදු කරගන්න ආධාර උපකාර කළ සෑම සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ දිගාසිරි සම්පන්නිය ලැබේවා. එදත් දුකක් කරදරයක් අසනීපයක් නැතුව සුවසේ පින්කම් කරගන්නට අවශ්‍ය කරන කායික ශක්තිය මානසික සුවපත් භාවය උතුම් තෙරුවන් සරණින් සැලසේවා දිගාසිරි සම්පන්නියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සුජීවත් සිටින පවුලේ සියලු දෙනාටමත් උතුම් තෙරුවනේ ආශිර්වාදය දෙවියන්ගේ දෙව් රැකවරණත් ලැබේවා. රට වෙනුවෙන් දිවිපිදු අභීත රණවිරුවන්ටත් මේ පින් ලැබේවා. ඒ වගේම මේ කොරෝනා වෛරසයෙන් මිය පල්ලව සපත් වුණු සෑම දෙනාටමත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. ඒ වගේම රටත් මහ ජනතාවත් රකින්න සුවවිරුවන්ට රණවිරුවන්ට පොලිසිය ත්‍රිවිධ හමුදාවේ මේ සෑම සියලු දෙනාටමත් නිරෝගී සම්පන්නිය ලැබේවා. පෙමාලිගාවේ ලස්සජි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් දිගාසිරි සම්පන්නිය ලැබේවා. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.